අද අපි කරන්න යන්නේ SFT විෂය නිර්දේශයේ තියෙන 19 වෙනි පාඩම. කාටීසියානු ඛණ්ඩාංක තලයේ ඇසුරෙන් ඒකජ ශ්‍රිතය හා වර්ගජ ශ්‍රිතය විමර්ශනය කරයි. මේකට කියනවා ඛණ්ඩාංක ජ්‍යාමිතිය නැත්නම් සරල රේඛාව කියලාත් කියනවා. ඒකත් ලියා ගන්න. සරල රේඛාව පාඩම. හරි අපි පාඩම් පටන් ගමු. ලියන්න මාතෘකාව කාටීසියානු ඛණ්ඩාංක පද්ධතිය. මේක O level වලත් ඔයගොල්ලෝ කරලා තියෙනවා. මතක ඇති ප්‍රස්ථාර ඇඳා උඩුකුරු ප්‍රස්ථාර සහ යටිකුරු ප්‍රස්ථාර වක්‍ර ප්‍රස්ථාර වල. ඒ ඛණ්ඩාංක පද්ධතියම තමයි මේ තියෙන්නේ. ඒකේ x අක්ෂය තියෙනවා. තිරසට සිරසට y අක්ෂය තියෙනවා. ඒකේ මැද ලක්ෂය බිඳුව කියලා ගන්නවා. ඒකට කියනවා මූල ලක්ෂය කියලා. මූල ලක්ෂය. ඊළඟට x අක්ෂයේ දකුණු පැත්තට යනකොට ධන 1 ධන 2 ධන 3 ධන 4 ධන 5 කියලා දිගට ලකුණු කරන්න පුළුවන්. වම් පැත්තට යනකොට ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 ඍණ 5 දිගටම ලකුණු කරන්න පුළුවන්. y අක්ෂයේ ඉහළට යනකොට 1 2 3 4 5 6 විදිහට ඉහළට ලකුණු කෙරිය හැකි. පහළට යනකොට ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 ඍණ 5 කියලා ලකුණු කරන්න පුළුවන්. එතකොට මේ x අක්ෂයේ දුරයි y අක්ෂයේ දුරයි සමාන වෙන්න ඕනේ. සරල රේඛාවේදී අපි ප්‍රස්ථාර අඳිනකොට මේ කොටු දෙකක් අතර දුර සෙන්ටිමීටර් එකක් මීටර් එකක් කිලෝමීටර් එකක් වගේ ගන්න පුළුවන්. බිඳුවත් එකක් දෙකක් අතර දුර. ඒක අපි සලකන ගැටලුවේදී ඒ ගැටලුවට අදාළ දුර ලකුණු කරන්න පුළුවන්. එහෙම ලකුණු කරනකොට මේ බිඳුව 1 1 2 2 3 අතර ප්‍රමාණය පරතරය සමාන වෙන්න ඕනේ x අක්ෂයේ සහ y අක්ෂයේ. එතකොට අපි සම්මත දුරමයි ඉන්නේ මීටර වලින් අපිට පුළුවන් මේක මීටර 1යි කියලා හිතන්න. මේ දුර මීටර 1යි. එහෙනම් මේ හැම දුරක්ම 1යි මීටර. ඉහළට මයින දුරත් මීටර 1යි කියලා ගත්තොත් අපිට මීටර 1 ඛණ්ඩාංක පද්ධතියක් ඇඳ ගන්න පුළුවන්. අපි මේක සෙන්ටිමීටර 1යි කියලා සැලකුවොත් අපිට මේක පොතේ ඇඳ ගන්න පුළුවන්. නමුත් අපි පොතේ අඳිනකොට මීටර 1ක් ලකුණු කරන්නේ අපි ඒකක විතරයි ගන්න මීටර 1යි කියලා. එතකොට අපි x අක්ෂයේ ලකුණු කරනවා x අක්ෂය මීටර වලින් ලකුණු කරා කියලා. y අක්ෂයත් මීටර වලින් ලකුණු කරා කියලා වරහන් ඇතුලේ දානවා. අපි මේක සෙන්ටිමීටර වලින් නම් ඇන්දේ. අපි සෙන්ටිමීටර වලින් x අක්ෂය ලකුණු කර ඇත කියලා මෙහෙම වරහන් ඇතුලේ දානවා. y අක්ෂය සෙන්ටිමීටර් නම් සෙන්ටිමීටර් කියලා සලකුණක් දානවා. එතකොට අක්ෂ දෙකේම ඒකක සමාන වෙන්න ඕනේ. මෙතන අපි සරල රේඛාවේදී x අක්ෂය මීටර වලින් මැනලා y අක්ෂය සෙන්ටිමීටර වලින් ලකුණු කරන්න බෑ. අක්ෂ දෙකම එකම ඛණ්ඩාංක එකම ગેප් එකෙන් එකම පරතරයෙන් ලකුණු කරලා තියෙන්න ඕනේ. මේක ඇඳ ගන්න. එතකොට මේ ඛණ්ඩාංක පද්ධතියෙන් කරන්නේ යම්කිසි ලක්ෂයක පිහිටීම මූල ලක්ෂය ඇසුරෙන් ඉදිරිපත් කරන එක. දැන් මම මෙතන xy අක්ෂ මීටර වලින් ලකුණු කරලා තියෙන්නේ. මම මෙතනින් ලක්ෂයක් ලකුණු කරනවා a කියලා. ඒ ලක්ෂය බිඳුව මූල ලක්ෂයේ ඉඳලා පිහිටීම ලකුණු කරන්න තමයි අපි මේ ඛණ්ඩාංක පද්ධතිය ගන්නෙ. නැත්තම් අපිට මේ ඛණ්ඩාංක පද්ධතිය නැත්තම් අපි හිතමු මෙහෙම ලක්ෂයක් තියෙනවා කොහේ හරි. ඒ ලක්ෂය ගැන අපිට විස්තර ඉදිරිපත් කරන්න අමාරුයි. මොකද ඒ ලක්ෂය කොතනද තියෙන්නේ කියලා අපි දන්නේ නැහැ. නමුත් මේ විදිහට ඛණ්ඩාංක තලයක් ඇඳලා ඒ කියලා ලක්ෂය ලකුණු කරගත්තට පස්සේ අපිට ඒ ලක්ෂය තියෙන තැන මූල ලක්ෂයට සාපේක්ෂව ඉදිරිපත් කරන්න පුළුවන් කොතනද තියෙන්නේ කියලා.
අන්න ඒකට තමයි ඛණ්ඩාංක පද්ධතියක් ගන්න අපිට ලක්ෂයක විස්තරාත්මකව පිහිටීම ලකුණු කරගන්න. එහෙනම් ඒ ලක්ෂය අපිට පුළුවන් ලකුණු කරන්න තියෙන තැන x අක්ෂයේ ඉඳලා දුරයි y අක්ෂයේ ඉඳලා දුරයි අපිට ලකුණු කරන්න පුළුවන්. එහෙනම් x අක්ෂයේ මීටර් 3ක් ගියාමත් y අක්ෂයේ ඉහළට මීටර් 2ක් ගියාමත් අදින කැඩි රේඛා දෙක හමු වන තැන ඒ ලක්ෂය තියනවා කියලා අපිට කෙටියෙන් කියන්න පුළුවන්. එහෙනම් අපි මේ ඛණ්ඩාංක පද්ධතියේ ලක්ෂයන් ලකුණු කරන විදිහක් තියෙනවා. ඒක තමයි ඔයගොල්ලෝ O level වලත් මේක දන්නවා. අපිට ඒ ලක්ෂයේ පිහිටීම ලකුණු කරන්න ඕන නම් අපි මුලින්ම ලියන්නේ x අක්ෂයේ තියෙන තැන ඛණ්ඩාංකය. අපි මේ 3 ඉලක්කමට කියනවා ඛණ්ඩාංකය කියලා. 3යි කමාවක් දානවා. y අක්ෂයේ තියෙන තැන ඛණ්ඩාංකය කියලා කමාවක් දානවා. දාලා අපි මෙහෙම ඉරිකැලි 3ක් ගහනවා සර්ව සමයි කියන්නේ. නැත්නම් සමාන ලකුණු දාන්නත් පුළුවන්. ඒ සමානයි 3,2 ලක්ෂය. ඔන්න ඔය විදිහට තමයි ඛණ්ඩාංක තලයක තියෙන ලක්ෂයක පිහිටීම ලකුණු කරන්නේ. එහෙනම් දැන් අපිට ඒ ලක්ෂයේ තියෙන තැන හරියටම කියන්න පුළුවන්. x අක්ෂයේ ඉඳලා ඉහළට ගත්තොත් මීටර් 2කිනුත් y අක්ෂයේ ඉඳලා තිරසට ගත්තොත් මීටර් 3කිනුත් අපිට ඒ කියන ලක්ෂය ගන්න පුළුවන්. එහෙනම් මේ දුර මීටර් 2යි මේ දුර මීටර් 3යි කියලා කියන්න පුළුවන්. ඒ ලක්ෂයේ පිහිටීම ඛණ්ඩාංක තලයේ. අන්න එහෙනම් අපි ඛණ්ඩාංක තලයක ලක්ෂයක් ලකුණු කරනකොට x ඛණ්ඩාංකය මුලින් සහ y ඛණ්ඩාංකය ඊට පස්සේ යොදනවා. මැදට කමාවක් දාලා මේ දෙක වරහන් කරනවා. එහෙනම් සම්මත විදිය තමයි ඛණ්ඩාංක තලයක ලක්ෂයක් ලකුණු කරන විදිය. හරි. මේ ටිකත් ඇඳ ගන්න. ඊළඟට සාධාරණව දැන් මම මේ ඒක ලක්ෂය ගත්තේ 3,2 කියලා. සාධාරණව අපිට ලක්ෂයක් ලකුණු කරන්න වුණොත් අපි මුලින්ම ලියන්නේ x ඛණ්ඩාංකය. මම මෙතන ලක්ෂයක් ගන්නවා පොදුවේ x, y කියලායි ගන්නෙ. මෙතෙන්ට අකුරක් දාන්නත් පුළුවන්. අපි ගන්නවා b ලක්ෂය කියලා. එහෙනම් b ලක්ෂය සමානයි x, y සාධාරණවයි ගත්තේ. ඒ කියන්නේ අපිට ඕනෙම තැනක ලක්ෂයක් අපිට ලකුණු කරන්න පුළුවන් x, y විදිහට. මේ පැත්තෙත් ලක්ෂයක් x, y. මේ පැත්තෙත් ලක්ෂයක් ලකුණු කරන්න පුළුවන් x, y කියලා සාධාරණ විදිහට. එහෙනම් අපි මේ ඛණ්ඩාංක තලයේ ලක්ෂ කීපයක් ලකුණු කරමු. මුලින්ම මෙතන ලක්ෂයක් ගන්න. එහෙනම් මේ ඛණ්ඩාංකය අපිට ලකුණු කෙරිය හැකි x අක්ෂයේ බිඳුවේ ඉඳලා මීටර් 4ක් ගියාම එහෙනම් 4යි කමා y අක්ෂයෙන් ඉහළට මීටර් 2ක් ගියාම තියෙන ලක්ෂය 4,2. ඉතින් අපිට මේක හඳුනා ගැනීමේ පහසුව සඳහා අපි අකුරු ඉංග්‍රීසි අකුරක් දෙනවා. ඒ ලක්ෂය කියලා. ඉතින් අපිට ගානක ලේසි ඒ ලක්ෂය කියලා කියන්නේ. ඊළඟට මම මේ පැත්තෙන් මෙන්න මෙතන ලක්ෂයක් ලකුණු කරනවා. එතකොට x ඛණ්ඩාංකය ඍණ 3ක් වෙන්නේ. මම b කියලා ගන්නම් ලක්ෂය. ඍණ 3යි. y ඛණ්ඩාංකය ධන 2යි. එහෙනම් මේ පැත්තේ ලකුණු කරනකොට ඍණ ලකුණක් එනවා. ඊළඟට මම ගන්නවා ලක්ෂයක් මෙතන. එතනත් මුලින් x ඛණ්ඩාංකය ලකුණු කරන්නේ ඒක ඍණ 4යි. කමා y ඛණ්ඩාංකය ඍණ 2යි. අපි ඒක ගමු c ලක්ෂය කියලා. ඊළඟට මෙතන ලක්ෂයක් ගත්තොත් මුලින්ම x ඛණ්ඩාංකය 2යි කමා y ඛණ්ඩාංකය ඍණ 1යි. ඒක අපි ගමු d ලක්ෂය කියලා. ඔන්න ඔය විදිහට තමයි
ඛණ්ඩාංක අක්ෂ පද්ධතියේ කොටස් 4ක් තියෙනවා. ඒ කොටස් 4ෙම ලක්ෂ ලකුණු කරන්නේ. අපිට පුළුවන් මේ රේඛාව උඩත් ලක්ෂයක් ගන්න. මම ගන්නම් මෙන්න මෙතන ලක්ෂය. ඒ ලක්ෂය ගත්තාම මුලින්ම ගන්න x ඛණ්ඩාංකය බිඳුවයි. y ඛණ්ඩාංකය ඍණ 2යි. ඒක e කියලා ගත්තොත් ওই විදිහට තමයි ලකුණු කරන්නේ. ඊළඟට ගත්තොත් ලක්ෂය එතන x ඛණ්ඩාංකය ඍණ 4යි, y ඛණ්ඩාංකය බිඳුවයි. මේක ගමු අපි f ලක්ෂය කියලා. ඔන්න ඔය විදිහට අපිට ඛණ්ඩාංක තලයේ ලක්ෂවලට පිහිටීමක් දෙන්න පුළුවන්. අපි ඒකට කියනවා ඛණ්ඩාංක තලයේ ලක්ෂයක් ලකුණු කරනවා කියලා. මේ ටිකත් ලියා ගන්න. මේ ගාන හදන්න කාටීසියානු ඛණ්ඩාංක පද්ධතිය ඇඳලා මේ ලක්ෂ ටික ලකුණු කරන්න. ලියන්න ඊළඟ මාතෘකාව කාටීසියානු තලයේ ලක්ෂ දෙකක් අතර දුර සෙවීම. හරි අපි බලමු කොහොමද ලක්ෂ දෙකක් අතර දුර සොයන්නේ කියලා. ඒකේ පළවෙනි එක ලියන්න x අක්ෂයේ මත ඇති ලක්ෂ දෙකක් අතර දුර සෙවීම. හරි අපි x අක්ෂයේ මත ලක්ෂ දෙකක් ගමු. මම මෙන්න මෙතන ලක්ෂයක් ගන්නවා a කියලා. මෙන්න මෙතන ලක්ෂය ගන්නවා b කියලා. x අක්ෂය ලකුණු කරලා තියෙන්නේ මීටර වලින්. එහෙනම් මං දුවලා පුතාලගෙන් ඇහුවොත් a සහ b අතර දුර කීයද කියලා. ඕගොල්ලන්ට පුළුවන් මේක මීටර වලින් මැල්ලා තියෙන්නේ. එහෙනම් මෙතන මීටර 1යි, මීටර 2යි, මීටර 3යි කියලා එකපාර කියන්න. එහෙනම් ab අතර දුර මීටර 3යි. මොකද x අක්ෂය ලකුණු කරලා තියෙන්නේ මීටර වලින්. මෙතන පරතරය අපිට පේනවා. එහෙනම් මීටර 3යි කියලා එකපාර කිව්ව හැකියි. හරි. ඒක ලේසි. නමුත් අපි එහෙම එකපාර අපි එහෙම කියන්නේ නැහැ. අපි ඒක ගණනය කරලායි පෙන්නන්නේ. මොකද x අක්ෂය මත ලක්ෂ දෙකක් අතර දුර අපිට ටක් ගාලා කියන්න පුළුවන් වුණාට මෙන්න මෙහෙම ලක්ෂ දෙකක් අතර දුර එකපාර කියන්න අමාරුයි. ඒක අපිට හදන්න වෙනවා. ඒ නිසා අපි x අක්ෂය මත ඇති ලක්ෂ අතර දුර හොයන හැටි බලමු. එහෙනම් x අක්ෂය මත ඇති ලක්ෂ අපි දන්නවා ඛණ්ඩාංක ලියන්න. එහෙනම් මේ මීටර 3යි කියලා කියපු එක අපිට මේ මීටර 3 අපිට ගන්න පුළුවන් මෙන්න මේ 4ෙන් මෙන්න මේ එක අඩු කරොත්. එහෙනම් 4 ඍණ 1 ගත්තොත් එනවා 3යි කියලා. කරොත් මීටර 3 එනවා. එහෙනම් අපිට පරතරය ගනින්න නැතුව 4ෙන් එකක් අඩු කරලා කියන්නත් පුළුවන්. AB අතර දුර මීටර 3යි කියලා. හරි. එහෙනම් අපි A ඛණ්ඩාංකය සහ B ඛණ්ඩාංකය ලකුණු කරමු. A ඛණ්ඩාංකය එන්නේ 1,0 B ඛණ්ඩාංකය එන්නේ 4,0. එහෙනම් ඕගොල්ලන්ට දැන් තේරෙනවා මේ 4ෙන් එකක් අඩු කරපු එක ගත්තේ කොහොමද කියලා. එහෙනම් B වල x ඛණ්ඩාංකයෙන් A වල x ඛණ්ඩාංකය අඩු කරපුවාම ඒ ලක්ෂ දෙක අතර දුර එනවා. එහෙනම් මම මේක සාධාරණව ලිව්වොත් x අක්ෂය මත ඇති ලක්ෂයක් ලිව්ව හැකි x1, කියලා. මෙතන ලිව්ව හැකි x2, කියලා. එහෙනම් x අක්ෂය මත ඇති ලක්ෂ දෙකක් අතර දුර හොයන්නේ විශාල ඛණ්ඩාංකයෙන් කුඩා ඛණ්ඩාංකය අඩු කරලා. එහෙනම් අපිට සාධාරණව ලිව්ව හැකි x2 ඍණ x1 අඩු කරපුවාම AB අතර දුර එනවා. AB දුර එනවා අපිට x2 ඍණ x1 කියලා පොඩි සමීකරණයක්. ඒක අපිට හිතලා ගන්නත් පුළුවන්. එහෙනම් මේ ටික ලියා ගන්න. එහෙනම් මම දැන් ලක්ෂයක් දෙනවා. මෙන්න මෙතන A මෙන්න මෙතන B. එහෙනම් AB අතර දුර මෙතනත් අපිට ගණනලා කියන්න පුළුවන් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. එහෙනම් මීටර 7යි කියලා. එහෙම නැතුව අපි සමීකරණයට ආදේශ කරලායි දැන් ගන්නෙ. එහෙනම් ඒ ඛණ්ඩාංකය ලියන්න 4,0 B ඛණ්ඩාංකය ලියන්න ඍණ 3,0. එහෙනම්
සමීකරණයට ආදේශ කරමු AB අතර දුර සමානයි x2 ඍණ x1. එහෙනම් ලොකු කණ්ඩාංකයෙන් තමයි පොඩි එක අඩු කරන්නේ. ලොකු කණ්ඩාංකය 4යි. අඩු කරන්න ඕනේ පොඩි කණ්ඩාංකය ඍණ 3යි. ඒතර මෙතන වරහණක් දාන්න ඕනේ. එහෙනම් ඍණයි වැඩි කරපුවම ධන වෙනවා 4 ධන 3. උත්තරේ එනවා 7ක් කියලා. ඒකක දාන්න ඕනේ අනිවාර්යෙන්. අපි අක්ෂ ලකුණු කරලා තියෙන මීටර වලින් එහෙනම් මීටර 7යි. හරි. ඊළඟට මම ලක්ෂයක් දෙනවා මෙන්න මෙතන A ලක්ෂය මෙන්න මෙතන B ලක්ෂය AB අතර දුර සොයන්න කියලා. එහෙනම් කණ්ඩාංක ලකුණු කරන්න A ලක්ෂයේ කණ්ඩාංක ඍණ 1, බිංදුව B ලක්ෂයේ කණ්ඩාංක ඍණ 4, බිංදුව. එහෙනම් AB අතර දුර AB දුර සමානයි ඍණ 1න් අඩු කරන්න ඕනේ ඍණ 4ක්. මෙන්න මේ විදිහටයි ආදේශ වෙන්න ඕනේ. එහෙනම් මෙතන ඍණ 1යි මෙතන ඍණයි ධන වෙනවා 4යි. එහෙනම් උත්තරේ 3යි මීටර. එහෙනම් ඕගොල්ලන්ට මේක ගණපුවාමත් දුර හොයන්න පුළුවන් 1යි 2යි 3යි. හරි. එහෙනම් දැන් දන්නවා x අක්ෂයේ තියෙන ලක්ෂ දෙකක් අතර දුර හොයන්න. මේ ටික ලියා ගන්න. ඊළඟට දෙවෙනි එක ලියන්න y අක්ෂයේ මත ඇති ලක්ෂ දෙකක් අතර දුර සෙවීම. හරි. y අක්ෂයේ මත ලක්ෂ දෙකක් අතර දුර සොයන්නේ තර x අක්ෂයේ මත ලක්ෂ දෙකක් අතර දුර හොයන විදිහටමයි. අපි ලකුණු කරමු. මම මෙතන ගන්නම් ලක්ෂයක් A කියලා. A ලක්ෂයේ කණ්ඩාංක ලියන්න හැටි දැන් දන්නවා සමානයි 0.3. මම මෙතන ගන්නම් තව ලක්ෂයක් B 0.1. එහෙනම් AB අතර දුර ඕගලන්ට මම කියන්න කිව්වොත් එකපාරම ගණනලා කිව්ව හැකි 2යි කියලා. නැත්තම් 3න් එකක් අඩු කරලත් කියන්න පුළුවන්. එහෙනම් සාධාරණව මේ ලක්ෂය ලකුණු කරොත් මෙයා 0.y2 මෙයා 0.y1 කියලා මම ගන්න සාධාරණව සංකේතයක් ගත්තේ. එහෙනම් AB අතර දුර ලියන්න පුළුවන් AB අතර දුර සරලව ලියුවේ හැකි y කණ්ඩාංකයෙන් ලොකු y කණ්ඩාංකයෙන් පොඩි y කණ්ඩාංකය අඩු කරලා. එහෙනම් මේක තමයි සමීකරණය. මේක ලියා ගන්න. එහෙනම් ඒකට ආදේශ කරොත් ලොකු කණ්ඩාංකය 3යි පොඩි කණ්ඩාංකය 1යි. එතකොට අපිට එනවා 2ක් මීටර කියලා. ඊළඟට මම ලක්ෂයක් දෙන්නම් මෙතන A. මෙතන ලක්ෂයක් දෙන්නම් B. AB අතර දුර සොයන්න. එතකොට කණ්ඩාංක ලකුණු කරගත්තොත් x කණ්ඩාංකය 0යි y කණ්ඩාංකය 2යි. B වල 0.2. එහෙනම් AB අතර දුර සමානයි විශාල කණ්ඩාංකය 2න් අඩු කරන්න ඕනේ ඍණ 2ක්. ඍණ 1ක් දානකොට වරහන් කරන්න ඕනේ. එතකොට ඍණයි ධන වෙනවා 2 ධන 2 සමානයි 4ක් මීටර කියලා එනවා. එහෙනම් AB අතර දුර මීටර 4යි. එක ගන්නාමත් ඕගලන්ට පේනවා. කොටු 4ක් තියෙනවා. එහෙනම් මීටර 4යි. එහෙනම් මම ඊළඟට ලක්ෂයක් දෙනවා මෙතන. මූල ලක්ෂය. මූල ලක්ෂයේ කණ්ඩාංක 0.0 සහ මෙන්න මෙතන B ලක්ෂය දෙන්නම්. එයා 0.3 අතර දුර සොයන්න කියලා. මූල ලක්ෂය O කියලා ගන්නවා. සමහර වෙලාවට ගොඩක් වෙලාවට මූල ලක්ෂය O කියලා ගන්න. අපිට A කියලා ගන්න පුළුවන්. එහෙනම් AB අතර දුර සමානයි විශාල කණ්ඩාංකය 0 අඩු කරන්න ඕනේ ඍණ 3ක්. එතකොට ඍණයි ධන 0 ධන 3 සමානයි 3යි මීටර කියලා එනවා.
හරි. එහෙනම් දැන් ඕගොල්ලෝ දන්නවා y අක්ෂයේ මත ඇති ලක්ෂ දෙකක් අතර දුර සොයන්නත් මේ ටිකත් ලියා ගන්න. ඊළඟ මාතෘකාව ලියන්න ඛණ්ඩාංක තලයේ ඕනෑම ලක්ෂ දෙකක් අතර දුර සෙවීම. මේකෙදි මම ඛණ්ඩාංක තලයේ එක පැත්තකට වෙන්න ඇඳගත්තා. මේ විදිහට x අක්ෂය සහ y අක්ෂය. අපි ඛණ්ඩාංක තලයේ ලක්ෂ දෙකක් ලකුණු කරමු මේ විදිහට. මම මෙතනින් ලක්ෂයක් ගන්නවා. ආය ලක්ෂයක් ගන්නවා මේ හරිය. මට ඒක සාධාරණව ලියන්න පුළුවන්. x1, y1 කියලා. මම මෙතන ලක්ෂය ලියනවා x2, y2 කියලා. දැන් මේ ලක්ෂ දෙක අතර මම මේ ලක්ෂය ගන්නම් a ලක්ෂය කියලා. මේ a ලක්ෂය මෙතන b ලක්ෂය. a b ලක්ෂ දෙක අතර දුර තමයි හොයන්න යන්නේ. එතකොට a b ලක්ෂ දෙක යා කරොත් මෙන්න මෙහෙම රේඛාවක් එනවා. මෙන්න මේ ලක්ෂ දෙක අතර තමයි දුර හොයන්න ඕනේ. එතකොට අපිට එකපාරම මේකේ දුර හොයන්න අමාරුයි. ඒ නිසා අපි සමීකරණයක් ගොඩනගනවා මෙන්න මේ වගේ. අපි මේ රේඛාව කර්ණය විදිහට තියලා ඍජුකෝණී ත්‍රිකෝණයක් අඳිනවා. මෙන්න මේ වගේ. මෙන්න මේ වගේ ඍජුකෝණී ත්‍රිකෝණයක් අඳිනවා. එතකොට මෙතන අංශක 90ක් වෙනවා. එහෙනම් ඍජුකෝණී ත්‍රිකෝණයකට පයිතගොරස් ප්‍රමේය දාලා අපිට කර්ණයේ දිග හොයන්න පුළුවන්. එහෙනම් අපි පාද දෙකක දිග හොයා ගන්න ඕනේ. එහෙනම් ඒකට අපිට භාවිතා කරන්න පුළුවන් අර ඉස්සරේලා මං කිව්ව x අක්ෂයේ ලක්ෂ දෙකක් අතර දුර සහ y අක්ෂයේ ලක්ෂ දෙකක් අතර දුර හොයන ක්‍රමය. එහෙනම් මම මෙන්න මේම කඩේරි ටිකක් ඇන්දෝ අපි මෙතන මුල්ල ගම්මු අංශක 90 තියෙන තැන c ලක්ෂය කියලා. එහෙනම් අපි හොයන්න ඕනේ මෙන්න මේ දිග කීයද කියලා. ඒ දිග හොයන්න නම් ඒක x අක්ෂයේ දිගක්. එහෙනම් x ඛණ්ඩාංක දෙක අඩු කරන්නයි ඕනේ. එහෙනම් අපි a ලක්ෂයේ x ඛණ්ඩාංකයත් c ලක්ෂයේ x ඛණ්ඩාංකයත් ලියාගමු. a ලක්ෂයේ x ඛණ්ඩාංකය මෙතන පේන විදිහට නම් 2. අපි සාධාරණ ලක්ෂයක් ගත්තු නිසා එතන x ඛණ්ඩාංකය x2යි කියලා එන්නේ. c ලක්ෂයේ x ඛණ්ඩාංකය ඕගලන්ට පේනවා තිත්තිරක් ඇන්දොත් x1. එහෙනම් a සහ c ලක්ෂය අතර දුර x ඛණ්ඩාංකයේ ලක්ෂ දෙකක් එන්නේ. ඒක දැන් කලින් ළමයි මතක ඇති කරා. මොකක්ද දෙන්නේ? ලොකු ඛණ්ඩාංකයෙන් පොඩි ඛණ්ඩාංකය අඩු කරා. එහෙනම් x1 ඍණ x2 තමා a සහ c ලක්ෂ අතර දුර. එහෙනම් ඒ වගේ අපිට පුළුවන් b සහ c ලක්ෂ අතර දුර සොයන්න. එහෙනම් b සහ c ලක්ෂ අතර දුර ගන්න නම් c ලක්ෂයේ y ඛණ්ඩාංකය දැනගන්න ඕනේ. එහෙනම් c ලක්ෂයේ y ඛණ්ඩාංකය y2 මෙතන රූපේ නම් 1. මම මෙතන ගන්නවා y2යි කියලා. ඊළඟට b ලක්ෂයේ y ඛණ්ඩාංකය ඕනේ. b ලක්ෂයේ y ඛණ්ඩාංකය y1. එහෙනම් මෙන්න මේ දුර හොයන්න දැන් දන්නවා කොහොමද? y1 ඍණ y2. එහෙනම් මේ ත්‍රිකෝණේ පාද දෙකක දිග දන්නවා. එහෙනම් අපිට පුළුවන් පයිතගොරස් ප්‍රමේය දාලා a b දිග හොයන්න. එහෙනම් මම පයිතගොරස් ප්‍රමේය දානවා. මම මේ ත්‍රිකෝණේ පැහැදිලි වෙන්න තව ටිකක් පල්ලෙහායින් අඳින්නම් මේ වගේ.
මේ ටික x1 ඍණ x2 මේ පාදය y1 ඍණ y2. එහෙනම් අපිට පුළුවනි A සහ B ලක්ෂ අතර දුර සොයන්න. ABC ත්‍රිකෝණයට පයිතගොරස් ප්‍රමේය යෙදීම ලියන්න. ABC ත්‍රිකෝණයට පයිතගොරස් ප්‍රමේය. යෙදීම. එහෙනම් AB වර්ගය සමානයි x1 ඍණ x2 වර්ගය ධන y1 ඍණ y2 වර්ගය කියලා එනවා. එහෙනම් AB දිග හොයන්න නම් වර්ගමූලය ගන්න ඕනේ. එහෙනම් AB සමානයි x1 ඍණ x2 වර්ගය ධන y1 ඍණ y2 වර්ගයේ වර්ගමූලය. එහෙනම් මේක තමයි එන්නේ සමීකරණය ඛණ්ඩාංක තලයේ ඕනෑම ලක්ෂ දෙකක් අතර දුර සොයන සමීකරණය. මේක ලියලා කොටු කරගන්න. අපි දැන් මේ සමීකරණයට මේ උදාහරණ ගානෙම අපි ගත්තු ඛණ්ඩාංක ආදේශ කරලා බලමු. එතකොට x ඛණ්ඩාංකයේ වැඩි එක 7යි 7න් 2ක් අඩු කරන්න ඕනේ. එහෙනම් ආදේශ වෙන්න ඕනේ 7 ඍණ 2 කියලා. මම මෙතනින්ම ලියන්නම් 7 ඍණ 2. මේක සුළු කරන්න පුළුවන්. දැන්ට අපි ඔහොම තියමු. ඊට පස්සේ y1 ඍණ y2. y ඛණ්ඩාංකය 4යි ලොකු එක 4යි පොඩි එක 1යි. එහෙනම් අපි මේ ඛණ්ඩාංක දෙක අර සමීකරණයට ආදේශ කරමු. පළවෙනි උදාහරණය. එහෙනම් මේකට ආදේශ කරොත් 7 ඍණ 2 වර්ගය ධන 4 ඍණ 1 වර්ගය කියලයි පළවෙනි පේළිය ලියන්න ඕනේ. AB අතර දුර. එහෙනම් වර්ගමූලය. එහෙනම් අඩු කරන්න ඕනේ 7න් 2ක් 5යි 5 වර්ගය 4න් 1ක් 3යි 3 වර්ගය. AB. එහෙනම් 5 වර්ග කරොත් 25යි 3 වර්ග කරොත් 9යි. AB. තිස් 4යි එකතුව. එහෙනම් AB අතර දිග වර්ගමූල 34යි. විභාගෙදී දැන් කැල්කියුලේටර් එක දෙන නිසා වර්ගමූල 34 යගය කැල්කියුලේටර් එකෙන් සුළු කරලා දාන්න. එතකොට එනවා 5.83ක් කියලා. 5.83යි. ඒතර ඛණ්ඩාංක ලකුණු කරලා තියෙන්නේ සෙන්ටිමීටර වලින් නම් මේ එන දුර සෙන්ටිමීටර කියලා ලියන්න ඕනේ. ඛණ්ඩාංක දෙකම ලකුණු කරලා තියෙන්නේ මීටර වලින් නම් එන උත්තරේ මීටර වලින් තියන්න ඕනේ. එහෙමයි ඒකක එන්නේ. පළවෙනි උදාහරණ ලියා ගන්න. ඊළඟට ලියන්න දෙවෙනි උදාහරණය අපි දෙවෙනි වෘත්තපාදයේ ඛණ්ඩාංක දෙකක් ගමු. මම මෙතන ලක්ෂයක් දෙන්නම්. මේ ඛණ්ඩාංකය හරියටම ගත්තොත් අපිට එනවා ඍණ 2,1 ලක්ෂය සහ මම මේ පැත්තේ තව ලක්ෂයක් ගන්නම් ඍණ 8,7 ලක්ෂ දෙක අතර දුර සොයන්න. හරි. සමීකරණයට ආදේශ කරන්න. එතකොට මේකෙදි පටලව ගන්න එපා. x1 x2 y1 y2. එතකොට කැමති ලක්ෂ දෙකක් x1 y1 x2 y2 කියලා ගත්ත හැකි. මම මෙතන පළවෙනි උදාහරණය නිසා පැටලෙනවා නම් එහෙම යටින් ලියා ගන්න. x1 y1 මෙතන x2 y2 කියලා ලියාගත්තාම ලේසි. එහෙනම් පළවෙනියටම ආදේශ කරන්නේ x1න් x2 අඩු කරනවා. එතකොට එන්නේ ඍණ 2 ඍණ 8. මෙතනදී අනිවාර්යෙන් මෙහෙම වරහන් කරන්න ඕනේ. ඒකේ වර්ගය ධන y1 ඍණ y2. එහෙනම් y1න්
y දෙක අඩු කරනවා 1 ඍණ 7 වර්ගය වර්ගමූලය. එතකොට සුළු වුණොත් මෙතන ධන වෙනවා ඍණ 2 ධන 8 වෙනවා වර්ගය. මෙතන ඍණ 6 වර්ගය වෙනවා වර්ගමූලය. එතකොට මෙතන 8න් 2ක් ගියොත් 6යි 6 වර්ගය ධන මෙතන ඍණ 6 වර්ගය. එහෙනම් මේක වර්ග වුණොත් 6 වර්ගය 36යි ඍණ 6 වර්ගයත් 36යි. එහෙනම් උත්තරේ එන්නේ 72 වර්ගමූලය කියලා. එතකොට එනවා 8.48යි මීටර් කියලා. දෙවෙනි දශම ස්ථානයට වටේලා තමයි උත්තර තියන්න ඕනේ. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක අඩු කරනකොට x එකෙන් x2 අඩු කරනවාද x2කින් x1 අඩු කරනවාද කියලා. එහෙම ගැටලුවක් වෙන්නේ නැහැ. ඒකට හේතුව මේ පදේ අඩු වෙලා වර්ග වෙන නිසා. ධන උත්තරයක් ආවත් ඍණ උත්තරයක් ආවත් මුළු පදේම වර්ග වෙනකොට අර ඍණ ලකුණ නැති වෙලා යනවා. ඒ නිසා x1කින් x2 අඩු කරත් x2කින් x1 අඩු කරත් ගැටලුවක් වෙන්නේ මේ සමීකරණයේදී. ඕනම් මම ආදේශ කරලා පෙන්නන්නම් මෙහෙම. මම x2කින් x1 අඩු කරනවා. එතකොට ඍණ 8 ඍණ 2 මෙහෙම අඩු කරලා වර්ග කරා. ඊළඟට y2කින් y1 අඩු කරත් කමන්නේ නැහැ. y1කින් y2 අඩු කරත් ගැටලුවක් නැහැ. 7න් ඍණ 1 අඩු කරත් ප්‍රශ්නයක් නැහැ. 1 ඍණ 7 ගත්තත් ප්‍රශ්නයක් නැහැ. අර කලින් වගේ මම මෙතන දැන් 7 ඍණ 1 ගන්නවා. වර්ගය. ඒ ඔක්කොගේම වර්ගමූලය. මෙතනදිනුත් මෙතන එන්නේ 6 වර්ගය. මෙතන එන්නේ ඍණ 6 වර්ගය. ඒතර වර්ග වුණාම අර ඉස්සර වෙලා වගේමයි 36 ධන 36 කියලාමයි එන්නේ. ඒ නිසා මොන x ඛණ්ඩාංකයේ මොන x ඛණ්ඩාංකයේ අඩු කරත් ගැටලුවක් නැහැ. මොන y ඛණ්ඩාංකයෙන් මොන y ඛණ්ඩාංකයේ අඩු කරත් ගැටලුවක් නැහැ. හැබැයි xy මාරු කරගන්න එපා. එතකොට වරදිනවා. මේ උදාහරණෙත් ලියන්න. අපි දැන් තුන්වෙනි වෘත්තපාදයේ ඛණ්ඩාංක දෙකක් ගමු. මම සාධාරණ විදිහට මේ හරියන එකක් දෙන්නම්. එතකොට මුලින් x ඛණ්ඩාංකය ලියන්නේ ඍණ 1 ඍණ 2. මේ හරියේ ලක්ෂයක් ගමු. ඍණ 12 ඍණ 8. මේ ලක්ෂ දෙක අතර දුර හොයන්න. හරි. මම දැන් මුලින් ඍණ 1කින් ඍණ 12 අඩු කරනවා. ඍණ 1 ඍණ 12. ඍණ 12 වරහන් කරන්න ඕනේ. ධන මම දැන් 8න් ඍණ 2 අඩු කරනවා. ඍණ 8 ඍණ 2. මෙන්න මෙහෙම වරහන් කරලම ලියන්න ඕනේ. සමානයි. එතකොට අඩු වුණාම මෙතන ඍණ 1 මෙතන ධන 12 වෙනවා. මෙතන ඍණ 8 ධන 2 වෙනවා. එතකොට මෙතන 11 වර්ගය ධන මෙතන ඍණ 6 වර්ගය. එතකොට 11 වර්ගය 121 ධන 36 කියලා එන්නේ. 157 වර්ගමූලය 12.52යි. ඒකක අපි මීටර නම් මීටර නැත්නම් සෙන්ටිමීටර අක්ෂ දීලා තියෙන විදිහට ඒකක තියනවා මීටර කියලා දාන්න.
ඊළඟට ගානක් ගමු 4 වන වෘත්තපාදයේ. 4 වන වෘත්තපාදයේ මම දෙන්නම් මෙතන ලක්ෂය x ඛණ්ඩාංකය 1යි y ඛණ්ඩාංකය ඍණ 1යි. මේ හරිය ලක්ෂයක් දෙන්නම් x ඛණ්ඩාංකය 17යි y ඛණ්ඩාංකය ඍණ 12යි. බලන්න හදන්න. මම මුලින් x ඛණ්ඩාංකය මේ විදිහට අඩු කරනවා. 1 ඍණ 17 වර්ග. මම මෙයාගෙන් දැන් මෙයා අඩු කරනවා. ඍණ 1 ඍණ 12. ඒ වර්ගේ. ඒ ඔක්කොගේම වර්ගමූලය. මෙතනින් එනවා ඍණ 16 වර්ගය කියලා. මෙතනින් එනවා ඍණ 1 ධන 12 වර්ගය. එතකොට 256යි මෙතන. මෙතන එනවා 121යි. මෙතනින් එනවා 377 වර්ගමූලය කියලා. 19.41 මීටර. මේ ගණනත් ලියන්න. ඍණ 8,7 ලක්ෂය හා මූල ලක්ෂය අතර දුර සොයන්න. මූල ලක්ෂය කියන්නේ බිඳුවකම බිඳුව. එතකොට ආදේශ කරොත් වෙනවා ඍණ 8 අඩු කරන්න ඕනේ බිඳුවක්. එතකොට බිඳුවක් අඩු කරන එකේ තේරුමක් නැහැ. කමන්නේ පළවෙනි එක නිසා ලියන්න. ඊළඟ එක 7,7 ඍණ බිඳුව වර්ගය. එතකොට එන්නේ ඍණ 8 වර්ගය ධන 7 වර්ගය කියලා. වර්ගමූලය 64 ධන 49 වර්ගමූලය කියලා එන්නේ. 113 වර්ගමූලය 10.663 මීටර. මේ ගණනත් හදන්න. P1 සර්ව සමයි 0.2 P2 ලක්ෂය සමානයි ඍණ 1,4. ලක්ෂය යා කරන රේඛාවේ දිග සොයන්න. වීඩියෝ එක නවත්තලා හදන්න. එතකොට බලන්න මෙහෙම උත්තරයක් එනවද කියලා. මූල 5ක් එන්න ඕන. ඒතර මෙතන ඒකක දීලා නැහැ. ඒ නිසා ඒකක දාන්න අවශ්‍ය නැහැ. මූල 5 විතරක් තිබ්බනම් ඇති. මේ ගණනත් හදන්න. A ලක්ෂය සර්ව සමයි 2,3. B සර්ව සමයි ඍණ 9.2 නම් AB අතර දුර සොයන්න. මෙහෙම උත්තරයක් එනවද බලන්න. මේ ගණනත් හදන්න. A ලක්ෂය දීලා තියෙනවා ඍණ 2.3 ඍණ 11.5. B ලක්ෂය දීලා තියෙනවා 4.7 ඍණ 9.3. AB අතර දුර සොයන්න. බලන්න මෙහෙම උත්තරයක් එනවද කියලා. පනස් 3.84 වර්ගමූලය. එතකොට එන 7.33 කියලා. මේ ගාන ලියන්න. ABCD ලක්ෂ පිළිවෙලින් සමචතුරස්‍රයක පිහිටන බව පෙන්වන්න. හරි. මෙහෙම ගානක් දුන්නාම ලක්ෂ 4 ඛණ්ඩාංග තලයේ ලකුණු කරගන්න. එතකොට අපිට ලේසි ගාන පිළිබඳ අවබෝධයක් ගන්න. එතකොට A B C D පිළිවෙලින් කියලා කියන්නේ. එතකොට මේ ලක්ෂ පිළිවෙලින් තමයි සමචතුරස්‍රයක පිහිටනවා කියලා කියන්නේ. එතකොට මේ ලක්ෂ ටික මේ විදිහට ලකුණු කරන්න පුළුවන්. බලන්න මේ ලක්ෂ ටික ඛණ්ඩාංග තලයේ ලකුණු කරපුවාම මෙන්න මේ වගේ තමයි පේන්නේ. එතකොට අපි දන්නවා මේක බැලු බැලමට සමචතුරස්‍රයක් තමයි කියලා. එතකොට මේක ඇඳලා පෙන්නලා හරියන්නේ නැහැ. මේක ඔප්පු කරලා පෙන්නන්න ඕනේ මේ ලක්ෂ 4 සමචතුරස්‍රයක පිහිටනවා කියලා. සමචතුරස්‍රයක ශීර්ෂ 4. එහෙනම් අපි මුලින්ම කරන්න ඕනේ සමචතුරස්‍රයේ AB දිගයි BC දිගයි CD දිගයි DA දිගයි සමානයි කියලා පෙන්වන්න ඕනේ. එතකොට අපිට පුළුවන් සමචතුරස්‍රයේ පාද 4 දිග සමානයි කියලා කියන්න. එතකොට AB දිග අපි දැන් හොයන්න දන්නවා. එතකොට මේ දිගයි
මේ දිගයි. හොයලා පෙන්නුවොත් පාද හතර දිගින් සමානයි කියලා අපිට පුළුවන් සමචතුරස්‍රයක් කියලා එක විදිහකට ඔප්පු කරන්න. හැබැයි සමචතුරස්‍රයක පාද හතර සමාන වුණාම කියලා මේක සමචතුරස්‍රයක් වෙන්නේ නැහැ. උදාහරණයක් රොම්බසයක් වෙන්න පුළුවන්. මෙන්න මේ හැඩය එක පාද හතරම දිගින් සමානයි රොම්බසයේ. එහෙනම් පාද හතරම දිගින් සමානයි කියලා පෙන්වුවා කියලාම සමචතුරස්‍රයක් වෙන්නේ නැහැ. එහෙනම් අපි මේක විකර්ණ දිගින් සමානයි කියලා පෙන්වන්න ඕනේ. විකර්ණය මෙන්න මේ CA ලක්ෂයේ දිගත් BD ලක්ෂ අතර දිගත් සමානයි කියලා පෙන්වන්න ඕනේ. හැබැයි රොම්බසයක එහෙම වෙන්නේ නැහැ. විකර්ණ දිගින් සමාන නැහැ රොම්බසේ. එහෙනම් අපිට හරියටම කියන්න පුළුවන් මේ දීලා තියෙන ලක්ෂ හතර හරියටම සමචතුරස්‍රයක ශීර්ෂවල පිහිටනවා කියලා. එහෙනම් අපි දිගවල් 6ක් හොයලා පෙන්වන්න ඕනේ මේක සමචතුරස්‍රයක් කියලා. හරි එහෙනම් මෙහෙම පටන් ගන්න. මුලින් හොයන්න AB අතර දිග. AB දිග හොයපුවාම ඒකක 4ක් කියලා එනවා. එහෙනම් BC දිගත් 4ක් කියලා එනවා. ඒතර BC දිග හොයද්දි හැමතිස්සෙම සමීකරණේ ලියලිය ඉන්න ඕනේ නැහැ. එකම ගාන එක තැනක දිග හොයන සමීකරණේ ලිව්වා නම් ඇති. එකයි කියලා. ඊළඟට ඒකට ආදේශ කරන්න විතරයි තියෙන්නේ. ඒ වගේ CD දිගත් හොයන්න. CD දිගත් ඒකක 4ක් කියලා එනවා. ඊළඟට DA දිග හොයන්න ඕනේ. DA දිගත් එනවා ඒකක 4ක් කියලා. හරි. එහෙනම් පාද හතර දිගින් සමානයි කියලා පෙන්වුවා. දැන් විකර්ණ දෙකක් දිගින් සමානයි කියලා කියන්න ඕනේ. එහෙනම් අපිට එනවා AC දිග මූල 32යි නැත්නම් 4යි මූල 2යි කියලා. ඒකක වලින්. මූල දෙකට ආදේශ කරලා මොන උත්තරේ තියන්නත් පුළුවන්. ඊළඟට හොයන්න ඕනේ BD දිග. එහෙනම් අපිට එනවා BD දිගත් 4යි මූල 2යි කියලා. එහෙනම් පාද හතර දිගත් සමානයි. විකර්ණ දෙකක් දිගින් සමානයි. එම නිසා ABCD ලක්ෂ සමචතුරස්‍රයක පිහිටයි කියලා උත්තරේ අන්තිමට ලියන්න ඕනේ. පාද හතර දිගින් සමානයි. විකර්ණ දෙක දිගින් සමානයි. එම නිසා ABCD ලක්ෂ සමචතුරස්‍රයක පිහිටයි. කියලා අන්තිමට උත්තරේ ලියන්න ඕන. මේ ගානත් ලියන්න. ABCD ලක්ෂ පිළිවෙලින් සමචතුරස්‍රයක ශීර්ෂ මත පිහිටන බව පෙන්වන්න. මේ උදාහරණ ගණනත් හදන්න. ABCD ලක්ෂ 4 පිළිවෙලින් ඍජුකෝණාශ්‍රයක ශීර්ෂවල පිහිටන බව පෙන්වන්න. එතකොට මෙහෙම ගානක් දුන්නාම මේකත් ලක්ෂ 4 ඛණ්ඩාංක තලයේ ලකුණු කරගත්තාම ලේසියි. එතකොට මේ වගේ පේනවා ලක්ෂ 4 ලකුණු වෙලා තියෙනවා. එතකොට පේනවා මේක ඍජුකෝණාශ්‍රයක් බව. එතකොට ඍජුකෝණාශ්‍රයක ලක්ෂණ තමයි පාද දෙකක් දිගින් සමානයි අනිත් පාද දෙකක් දිගින් සමානයි. එහෙම කිව්වටම බෑ මේක සමාන්තරාශ්‍රයක් වෙන්නත් පුළුවන්. සමාන්තරාශ්‍රයකත් ඒ ලක්ෂණ දෙක තියෙනවා. එහෙනම් ආය කියන්න ඕනේ විකර්ණ දෙකක් දිගින් සමානයි කියලා. සමාන්තරාශ්‍රයක එහෙම වෙන්නේ නැහැ. විකර්ණ දෙක දිගින් සමාන වෙන්නේ නැහැ. හරි. එහෙනම් මුලින් පාද දෙක ගානේ දිගින් සමාන බව පෙන්නලා විකර්ණ දිගින් සමාන බව පෙන්වන්න. එතකොට බලන්න AB දිග 7ක් එනවද කියලා. එතකොට BC දිග එනවා ඒකක 5ක් කියලා. CD දිග එනවද බලන්න ඒකක 7ක්.
එතකොට DA දිග එනවා ඒකක 5ක්. එහෙනම් පාද දෙකක් දිගින් සමානයි අනිත් පාද දෙකක් දිගින් සමානයි. ඊළඟට පෙන්වන්න ඕනේ විකර්ණ දෙකක් දිගින් සමානයි කියලා. AC දිග සහ BD දිග. එතකොට AC විකර්ණය එනවා මූල 74යි කියලා 8.6යි ඒකක. BD දිග එනවා මූල 74ක් කියලා ඒත් කලින් අගයමයි එන්නේ. එහෙනම් විකර්ණ දෙකක් දිගින් සමානයි. එහෙනම් අපිට කියන්න පුළුවන් ABCD ලක්ෂ ඍජු කෝණ ආශ්‍රයක පිහිටනවා කියලා. මේ ගානත් හදන්න ABCD ලක්ෂ පිළිවෙලින් ඍජු කෝණ ආශ්‍රයක පිහිටන බව පෙන්වන්න. මේ ගානත් ලියන්න. දී ඇති ABC ලක්ෂ 3 ඍජු කෝණී ත්‍රිකෝණයක පිහිටන බව පෙන්වන්න. එතකොට එහෙම දුන්නාම ඍජු කෝණී ත්‍රිකෝණයක් කියලා ඍජු කෝණී ත්‍රිකෝණයක අපි පාද තුනේ දිග හොයන්න ඕනේ මුලින්ම. පාද තුනේ දිග හොයලා ABC කියලා ගමු. ඍජු කෝණී ත්‍රිකෝණයක් නම් වෙන්න ඕනේ පයිතගරස් ප්‍රමේය ඔප්පු වෙන්න ඕනේ. එහෙනම් පාද තුනේ දිග හෙව්වට පස්සේ දිගම පාදයේ කර්ණය වෙනවා. එහෙනම් C වර්ගය අරන් එන උත්තරයට සමාන වෙන්න ඕනේ අනිත් පාද දෙකේ වර්ග ගත්තාම එන උත්තරේ. එහෙනම් අපි බලමු මේ ලක්ෂ 3 ඍජු කෝණී ත්‍රිකෝණයක තියනවාද කියලා. බලන්න AB දිග එනවා ඒකක 4ක් BC දිග එනවා ඒකක 3ක් AC දිග එනවා ඒකක 5ක්. එහෙනම් මෙතන දිගම පාදය AC ඒකක 5යි BC පාදය ඒකක 3යි AB පාදය ඒකක 4යි. එහෙනම් මෙතන දිගම පාදය වෙන්නේ AC පාදය. එහෙනම් AC පාදයේ කර්ණය. එහෙනම් අපි ලියනවා AC පාදයේ වර්ගය. එතකොට එනවා 5 වර්ගය. උත්තරේ එනවා 25ක්. ඊළඟට අපි ආයෙ ගන්නවා මෙයා 1 කියලා ගන්නවා. ඊළඟට ගන්නවා BC පාදයේ වර්ගය ධන AB පාදයේ වර්ගය. 3 වර්ගය ධන 4 වර්ගය. 9 ධන 16. එතනිනුත් එනවා 25ක්. එහෙනම් එයා 2. එහෙනම් 1යි 2යි සමානයි. එහෙනම් AC වර්ගය සමානයි BC වර්ගය ධන AB වර්ගය. එහෙනම් පයිතගරස් ප්‍රමේයට හරියනවා මේ ත්‍රිකෝණය. එහෙනම් මේ ABC ලක්ෂ 3 ඍජු කෝණී ත්‍රිකෝණයක පිහිටයි කියලා ලියන්න පුළුවන්. එම නිසා ABC ලක්ෂ ඍජු කෝණී ත්‍රිකෝණයක පිහිටයි. මේ ගානත් හදන්න. ABC ලක්ෂ 3 පිළිවෙලින් ඍජු කෝණී ත්‍රිකෝණයක පිහිටන බව පෙන්වන්න. මේ ගානත් හදන්න. ඊළඟට පොඩි මාතෘකාවක් ලියන්න. ඛණ්ඩාංක තලයේ පතයක සමීකරණය සෙවීම. පතයක් කියලා කියන්නේ රේඛාවක් වෙන්න පුළුවන්. නැත්නම් වෘත්තයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් හැඩයක රේඛාවක් වෙන්න පුළුවන්. අපි ඒකට පතයක් කියලා කියනවා. එතකොට මේම පතයක සමීකරණය හොයන එක තමයි මෙතනදී සාකච්ඡා කරන්නේ. උදාහරණයක් ගත්තොත් O level වල මතක ඇති මේ වගේ y = x වර්ග ධන 2x ධන 4.
මේ පාඩමේ අන්තිමට මේ ප්‍රස්ථාරවල හැඩ අඳිනවා. ඒක එන්නේ පරාවලයක්. ඕ ලෙවල් වල මතක ඇති මේ වගේ ප්‍රස්ථාර ඇඳ උඩු කුරු ඒවා සහ යටි කුරු ඒවා. ඒතර මේ පතේ හැඩේ තමයි පරාවලයක් කියලා කියන්නේ. එතකොට එක එක හැඩවලට එක එක සමීකරණ තියෙනවා. ඒවා ගන්න තමයි දැන් යන්නේ. මේ උදාහරණය ලියන්න. 1,2 ලක්ෂයත් 4,3 ලක්ෂයටත් සමදුරින් පිහිටන ලක්ෂයේ පතේ සොයන්න. එතකොට මේ ලක්ෂ දෙක ඛණ්ඩාංක තලයේ ලකුණු කරොත් මේ විදිහට පේනවා. 1,2 4,3 ගාණි කියන්නේ මේ ලක්ෂ දෙකටම සමාන දුරින් තියෙන්න ඕනෙලු. එහෙම තියෙන ලක්ෂයේ පතේ මම මේ ලක්ෂ දෙකටම සමාන දුරින් ලක්ෂයක් ලකුණු කරන්න ඕන නම් ළමයි කියන්න බාන කොතනින්ද ලක්ෂය ලකුණු කරන්න ඕනේ. මේ ලක්ෂ දෙකටම දුර සමාන වෙන්න ඕනේ. එහෙනම් මම මේ ලක්ෂ දෙක මැද්දෙන් මේ ලක්ෂයක් ලකුණු කරන්න ඕනේ. එතකොට දෙපැත්තට තියෙන දුර සමාන වෙනවා. ඒ වගේම මට තවත් ලක්ෂයක් ලකුණු කරිය හැකි මේ හරියෙන්. ඒත් මේ ලක්ෂ දෙකට තියෙන දුර සමානයි. මට තවත් ලක්ෂයක් ලකුණු කරිය හැකි. මේ ලක්ෂ දෙකට තියෙන දුර සමානයි. එහෙනම් මේ ලක්ෂ දෙක මැද්දෙන් මට රේඛාවක් ඇඳ හැකි හැම තැනදීම දුර සමාන වෙන්න. මේ ලක්ෂ දීලා තියෙන ලක්ෂ දෙකට. එහෙනම් මේක සරල රේඛාවක් එනවා කියලා ළමයින්ට දැන් පැහැදිලි වෙනවා. එහෙනම් මේ රේඛාව තුල ඛණ්ඩාංක ගොඩාක් තියෙනවා. ඒ නිසාම සාධාරණව x, y කියලා ලක්ෂයක් ගන්නවා. ඒ x, y ලක්ෂයේ ඉඳලා මේ දීලා තියෙන ලක්ෂ දෙකට තියෙන දුර සමානයි. මේ විදිහට ඇඳාම. එහෙනම් අපි දුර හොයන සමීකරණය දන්නවානේ. එහෙනම් මම මේ ලක්ෂය a කියලා ගන්නවා. මේ දීලා තියෙන අනිත් ලක්ෂය b කියලා ගන්නවා. මේ xy ලක්ෂය c කියලා ගන්නවා. එහෙම අරන් AC දුරයි BC දුරයි හොයනවා. එහෙම හොයලා ඒ දෙක සමාන කරනවා. ඒ දුර සමානයි කියලානේ ගානේ කියන්නේ. AC දුර සමානයි BC දුර. එහෙනම් අපි AC දුර සහ BC දුර දැන් හොයමු. එහෙනම් මම AC ලක්ෂ දෙක මෙතනත් දැන් ඇඳලා සමීකරණයට ආදේශ කරනවා. මම මුලින් අඩු කරනවා x ඍණ 1 වර්ගය ධන y ඍණ 2 වර්ගයේ වර්ගමූලය. එහෙනම් අපිට AC දිගේනවා මේ විදිහේ සමීකරණයක්. දැනට මම මේක මෙහෙම තියනවා සුළු කරන්නේ මේක 1යි කියලා ගන්නවා. ඊළඟට හොයනවා BC දුර. BC දුර. එහෙනම් B ලක්ෂය 4,3 එහෙනම් x ඍණ 4 වර්ගය ධන y ඍණ 3 වර්ගයේ වර්ගමූලය. එහෙනම් BC දුරට මෙහෙම එකක් එනවා. මේක 2යි කියලා ගන්නවා. හැබැයි මේ දුරවල් දෙකම සමාන වෙන්න ඕනේ. එහෙනම් AC දුර සමානයි BC දුර. එහෙනම් අපි හොයාගත්තු සමීකරණේ ආදේශ කරනවා. x ඍණ 1 වර්ගය ධන y ඍණ 2 වර්ගය සමානයි x ඍණ 4 වර්ගය ධන y ඍණ 3 වර්ගය. මේ දෙකේම වර්ගමූලය. එහෙනම් අපි මේක වර්ගමූලය අයින් කරන්න මේ සමීකරණේ ආපු අපි දෙපැත්තම වර්ග කරනවා. දෙපසම වර්ග කිරීම. දෙපැත්තම වර්ග කරොත් වර්ගමූලය අයින් වෙනවා. එතකොට x ඍණ 1 වර්ගය ධන y ඍණ 2 වර්ගය සමානයි x ඍණ 4 වර්ගය ධන y ඍණ 3 වර්ගය කියලා ටිකක් සුළු වෙනවා.
ඊළඟට O level වල මතක ඇති A ඍණ B වල වර්ගය. ඒ විදිහට මේ සමීකරණය වර්ග කරනවා. එතකොට එනවා x වර්ගය ඍණ 2x ඍණ 1 වර්ගය ධන 1යි. ධන y වර්ගය ඍණ 4y ධන 4 සමානයි x වර්ගය ඍණ 8x ධන 16 ධන y වර්ගය ඍණ 6y ධන 9 කියලා සුළු වෙනවා. එතකොට මේ සමීකරණේ දෙපැත්තෙම x වර්ගය තියෙනවා x වර්ගයට කැපිලා යනවා සමීකරණයෙන් දෙපැත්තේ. y වර්ගය තියෙනවා y වර්ගයත් කැපිලා යනවා. ඊට පස්සේ ඉතුරු ටික ලියන්න පුළුවන් ඍණ 2x ධන 1 ඍණ 4y ධන 4 සමානයි ඍණ 8x ධන 16 ඍණ 6y ධන 9. ඊළඟට අපිට ඉලක්කම් ටික මෙයයි සුළු කරලා ලියන්න පුළුවන් ඍණ 2x ඍණ 4y ධන 5. මෙතනත් ඉලක්කම් දෙක සුළු කරනවා ඍණ 8x ඍණ 6y ධන 25. ඊළඟට මේ පැත්තෙත් x තියෙනවා මේ පැත්තෙත් x තියෙනවා. මේ පැත්තේ ඍණ y තියෙනවා මේ පැත්තෙත් y තියෙනවා. මම ඔක්කොම ටික එක පැත්තකට අරන් එනවා. ඍණ 2x මේ 8x එහා මේ පැත්තට අරන් ආපුවම ධන 8x වෙනවා. ඍණ 4ක් y තියෙනවා මේ 6ක් y මෙහාට අරන් ආපුවම ධන 6ක් y වෙනවා. මෙතන ධන 5ක් තියෙනවා ඍණ ධන 25 මෙහාට අරන් එනකොට ඍණ 25 වෙනවා. සමානයි දැන් අනිත් පැත්තේ තියෙන්නේ බිඳුව. මේ ඉලක්කම් දෙක x සුළු වුණොත් 6ක් x වෙනවා. ධන 6ක් y ඍණ 4ක් y එතකොට 2ක් y. ඍණ 20 සමානයි බිඳුව කියලා අපිට සමීකරණයක් එනවා. සමීකරණයම අපිට දෙකෙන් බෙදන්න පුළුවන්. දෙපැත්තම මුළු සමීකරණයම දෙකෙන් බෙදෙනවා. දෙකෙන් බෙදෙනවා. බිඳුව දෙකෙන් බෙදුනට වෙනසක් වෙන්නේ නැහැ. බිඳුවම තමයි. ඒතර 3x ධන y ඍණ 10 සමානයි බිඳුව කියලා එනවා. එහෙනම් මේක තමයි අවසාන පිළිතුර. ඒතර සාමාන්‍යයෙන් මේක තියන්නේ y සමානයි කියලා. ඒ නිසා මන් ලියනවා y සමානයි ඍණ 3x ධන 10 කියන ආකාරයට පිළිතුර තියෙනවා. ඒක ඇයි කියලා තව ටිකක් ඉස්සරහට පාඩම කරනකොට තේරෙයි. මේ ක්‍රම දෙකෙන් කැමති විදිහකට උත්තරේ තියන්න පුළුවන්. මේ අවසාන ක්‍රමයට තිබ්බාම ලේසි. මේ ගානත් ලියන්න. A සමානයි 2,4 B සමානයි 3,1 ලක්ෂවලට සමදුරින් පිහිටන ලක්ෂයේ පතය සොයන්න. වීඩියෝ එක නවත්තලා හොයන්න. එහෙම හොයපුවාම උත්තරයක් එන්න ඕනේ 6y සමානයි 2x ධන 10 කියලා උත්තරයක්. මේ ගානත් හදන්න. ඍණ 3,4 ලක්ෂයත් මූල ලක්ෂය කියන්නේ බිඳුව. මූල ලක්ෂයටත් සමදුරින් පිහිටන ලක්ෂයේ පතය සොයන්න. මේ ගානත් ලියන්න. මූල ලක්ෂයට ඒකක දෙකක් දුරින්
පිහිටන ලක්ෂයේ පතය සොයන්න. එහෙනම් මූල ලක්ෂය බිඳුව මූල ලක්ෂයට ඒකක දෙකක් දුරින්. ඒකක දෙකක් කියන්නේ මෙන්න මෙතන. ඒකක දෙකක් දුරින් පිහිටන ලක්ෂයේ පතය. එහෙනම් ඒකක දෙකක් දුරින් ලක්ෂ ගොඩාක් තියෙනවා කියලා ඕගොල්ලන්ට පේනවා. මම ප්‍රධාන ලක්ෂ 4 ලකුණු කරා. තවත් ලක්ෂ තියෙනවා. ඒ ලක්ෂ ටික ඔක්කොම යා කරොත් පේනවා වෘත්තයක් එනවා කියලා. මම ඒ ලක්ෂ ටික යා කරනවා. ඒ ලක්ෂ ටික යා කරොත් වෘත්තයක් එනවා කියලා පේනවා. එහෙනම් මූල ලක්ෂයේ සිට ඒකක දෙකක් දුරින් පිහිටි ලක්ෂයේ පතය වෘත්තයක් වෙනවා. එහෙනම් මේ වෘත්තයේ උඩ ලක්ෂ ගොඩාක් තියෙනවානේ. අපි සාධාරණ ලක්ෂයක් ගන්නවා x, y කියන ලක්ෂය මේ වෘත්තයේ උඩ තියෙනවා කියලා. එහෙනම් මූල ලක්ෂයේ ඉඳලා දුර ලකුණු කරනවා ඒකක දෙකයි. එහෙනම් අපි ලක්ෂ දෙකක් දාන්නවා බිඳුව, x, y. ඒ ලක්ෂ දෙක අතර දුරක් දාන්නවා. එහෙනම් අපිට සමීකරණය ලියන්න පුළුවන්. එහෙනම් අපිට සමීකරණය ලියන්න පුළුවන් x රින x2 ධන y රින y2 වර්ගමූලය. එහෙනම් අපි දුර දන්නවා ඒකක දෙකයි. ආදේශ කරන්න පුළුවන්. ඒකක දෙකයි. ලක්ෂය එක ලක්ෂයක් x කියලා ගන්නවා. අනිත් එකේ x රින බිඳුව. දුර ලකුණු කරන්න පුළුවන් වර්ගයන. ධන y රින බිඳුවේ වර්ගය. මේ ඔක්කොගේම වර්ගමූලය. එහෙනම් වර්ගමූලය අයින් කරන්න දෙපසම වර්ග කරනවා. වර්ග කිරීම. එහෙනම් දෙක වර්ග කරොත් 4යි. අනිත් පැත්ත වර්ග කරොත් වර්ගමූලය අයින් වෙනවා. එතකොට x වර්ගයේ ධන y වර්ගය කියලා එනවා උත්තරේ. එහෙනම් මේ තියෙන්නේ වෘත්තයේ සමීකරණය. එහෙනම් පතේ සමීකරණය හොයන්න කිව්වහම මේක තමයි හොයන්න ඕනේ. මේක මීට වඩා සුළු කරන්න බෑ මේ විදිහට තියන්න. එහෙනම් ওই ගානේ උත්තරේ තමයි මේ තියෙන්නේ. මේ ගානත් ලියන්න. 0.3 ලක්ෂයට ඒකක 3ක් දුරින් පිහිටි ලක්ෂයේ පතය සොයන්න. 0.3 ලක්ෂය කියන්නේ මෙන්න මෙතන 0.3. මේ ලක්ෂයට ඒකක 3ක් දුරින් පිහිටන ලක්ෂයේ පතය හොයන්න කියලා කියන්නේ. එහෙනම් ඒකක 3ක් දුරින් කියන්නේ මෙන්න මෙහෙම ලක්ෂ කීපයක් එනවා. එහෙනම් ওই ටික ඔක්කොම යා කරොත් අපිට එනවා වෘත්තයක්. මෙන්න මේ වගේ. එහෙනම් ඒකක 3ක් දුරින් පිහිටන ලක්ෂය x, y කියලා ගමු. අරන් අපි දැන් දුර දාන්නවා. එහෙනම් සමීකරණේ ගන්න පුළුවන්. එහෙනම් දුර සමානයි x රින x2 වර්ගය ධන y රින y2 වර්ගයේ වර්ගමූලය. ආදේශ කරොත් ඒකක 3ක දුරකින් තියෙන්නේ. එක ලක්ෂයක් ගත්තා x, y කියලා. එහෙනම් x රින x කණ්ඩාංකය ධන y රින y කණ්ඩාංකය. ඒ ටිකේ වර්ගමූලය. එහෙනම් දෙපසම වර්ග කරනවා. තොර 3 වර්ග වුණොත් 9 වෙනවා. x වර්ගය විතරයි එන්නේ x රින බිඳුවේ. ධන එනවා y රින 3 වර්ගය කියලා. එහෙනම් මේ සමීකරණය තව ටිකක් සුළු කරන්න පුළුවන්. 9 සමානයි x වර්ගය ධන y වර්ගය රින 6y ධන 9. එහෙනම් 9ක් කැපිලා යනවා දෙපැත්තෙම. එහෙනම් බිඳුව සමානයි x වර්ගය ධන y වර්ගය ඍණ 6ක් y කියලා උත්තරයක් එනවා. මේක මීට වඩා සුළු කරන්න බෑ.
එතකොට පතේ සමීකරණය මෙහෙම එන්නේ. ඊළඟට ලියන්න ඍණ 5, ඍණ 3. ලක්ෂයේ සිට ඒකක 4ක් දුරින් පිහිටන ලක්ෂයේ පතේ සොයන්න. දැන් තේරෙනවා මොකද්ද කරන්න ඕනේ කියලා. x, y කියලා තව ලක්ෂයක් ගන්නවා. අරන් දුර සොයන සමීකරණයට ආදේශ කරනවා. එහෙනම් දුර සමානයි x ඍණ x එක ඍණ x දෙකේ වර්ගය ධන y එක ඍණ y දෙකේ වර්ගයේ වර්ගමූලය. එහෙනම් දුර ඒකක 4යි කියලා කියනවා. x ඍණ 5 වර්ගය ධන y ඍණ 3 වර්ගය. මේ ඔක්කොගේම වර්ගමූලය. එහෙනම් දෙපැත්තම වර්ග කරනවා. වර්ගමූලය අයින් කරන්න. එතකොට මේ පැත්ත 16යි. මෙතනින් එනවා x ධන 5 වර්ගය ධන එතන y ධන 3 වර්ගය. මේක වර්ග කරනවා තව ටිකක් සුළු වෙන්න. 16 සමානයි x වර්ගය ධන 10x ධන 25 ධන y වර්ගය ධන 6y ධන 9. එහෙනම් මේක තව ටිකක් සුළු කරන්න පුළුවන්. මෙතන ඉලක්කම් දෙකක් තියෙනවා. ඒක එහා පැත්තට අරයි යනවා. එතකොට 16 ඍණ 25 ඍණ 9 සමානයි x වර්ගය ධන y වර්ගය ධන 10x ධන 6y කියලා මම මෙහෙම ලියනවා. ඊට පස්සේ මේ ටික අඩු කරොත් එනවා ඍණ 18ක් x වර්ගය ධන y වර්ගය ධන 10x ධන 6y. මේක තමයි පිළිතුර. මේක මීට වඩා සුළු කරන්න බෑ. මේ ගානක් හදන්න. 4.5 4.5 ඍණ 1.5 ලක්ෂයට ඒකක 3.5ක් දුරින් පිහිටි ලක්ෂයේ පතේ සොයන්න.